ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. පින්වත්නි, සතියන්ත ඉරිදා දවස උදා වෙලා තියෙන ඉතින් අද උදෑසන කාලයේදීම අපි උතුම් තුනුරුවනේ ආශිර්වාද ලැබමින් මහානුභාව සම්පන්න සෙත් පිළිත් දේශනාවන් ශ්‍රවණය කරලා අද දවස ආරම්භ කළා. ඉතින් අද උදෑසන කාලේදී ඔබ දන්නවා මේ ඉරිදා දවසේදී අපි උදෑසන කාලේ වෙන් කරගන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහන උදෙසා. ඉතින් අද උදෑසන කාලයේදී ඔබට පුළුවන්කම ලැබෙනවා මෙතෙන් ඉඳලා නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට, ඔබේ ජීවිතයට දහම් අවවාදයන් රැසක් ලබා ගන්නට, ඒ දහම් පර්යායන් රැසක් ඔබේ ජීවිතයට සමීප කර ගන්නට කාලය උදා වනවා කියලා. ඉතින් ශ්‍රද්ධා රූපాయని ඔස්සේ ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ අපි සූදානම් වෙන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහන ඔබට බොහොම ලෙන්ගතුව සමීප කරන්නට. ඉතින් අප වෙනුවෙන් මහත් වූ කරුණා පෙරදැරිවම පින්වත් ස්වාමින් වහන්සේ අද උදෑසන මැදිරියට වැඩම කළ අප පින්වත් ස්වාමින් වහන්සේව මුලින්ම පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ নমස්කාරය වේවා. පින්වතුනි, අද දවසේදී සීල භාවනා වැඩසටහනේ උදෑසන වැඩසටහන වෙනුවෙන් දායකත්වය එකතු කරන පින්වතුන්ගේ නම් සිහිපත් කරගමු. අද දින 78 වෙනි ජන්මදිනයේ දෙන එස්.ඒ. මල්ලිකා පෙරේරා මෑණියන්ට සහ 56 වෙනි ජන්මදිනයේ යෙදෙන ජී.ජී. ශාන්ත මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිස ඉතාලියේ පදිංචි ප්‍රදීප් මංජුල, වත්සලා, දුලාජ්, ගිනූෂා යන අය, ඒ වගේම ශාන්ත, ශිරානි, හේමල් යන අයගේ ඇතුළු එම පවුල්වල සියලුම දෙනා, ඒ වගේම ශ්‍රී ලංකාවේ පදිංචි ලලනා, චම්පා, කුමාරි, ශිරෝමණි යන දියණියන් ඇතුළු ඒ පවුලේ සියලුම දෙනා. ඉතින් මේ පින්නතුන් සිහිපත් කරගෙන තමයි අපි අද දවසේදී මේ පින්නතුන්ගේ දායකත්වයෙන් යුතුව තමයි ඉතින් අද දවසේදී සතියන්ත සීල භාවනා වැඩසටහන ඔබට සමීප වෙන්නේ. පින්නතුනි, ඔබටත් පුළුවන් අපි ආරම්භයේදීම සිහිපත් කරගන්නවා උතුම් වූ ධර්ම දානය සිදු කරමින් ඔබේ සසර ගමනට යමක් එකතු කරගන්නට. ඉතින් ඒ වෙනුවෙන් ශ්‍රද්ධා රූපాయని ඔස්සේ උතුම් වූ ධර්ම ප්‍රචාරණය උදෙසා ඔබට සිතක් පහළ වුණා නම් විස්තර දැනගන්න පුළුවන් 0712 232 88යි 87 දුරකථන අංකය ඔස්සේ 0712 232යි 88යි 87 දුරකථන අංකය ඔස්සේ. ඉතින් පින්වතුනි, තවත් කල් වේලා ගන්නේ නැතුවම අපි පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු අප කෙරෙහි මහත් කරුණාවෙන් යුතුවම මෙතෙන් සිට ඒ උතුම් වූ දහම් අනුශාසනාවන් කරන්නට. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. සාදු 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 සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීල අධිෂ්ඨාන කරගන්න. කවුරුත් කියන්නේ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ
කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදේ සමාදන් වෙමි. මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මාගේ මේ ශීලය මෙලොව යහපත පිණිසද මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාහට මේ ධම්මග පෙන්වා දුන් මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, වෙනද වගේම මේ ඉරිද්ද දවසේ මේ පින්තුන් මේ සූදානම් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ මිහිරි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට. ඉතින් මම මේ වෙලාවේ මේ පින්තුන්ට ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද උතුම් සම්බුදු දේශනාවක් සිහිපත් කරලා දෙන්නම් කියලා දෙන්නම්. හොඳට අහගෙන ඉන්න ඕනින් කල්පනා කරන්න. ඇත්තටම මේ දේශනාවේ තියෙන්නේ දෙවිවරු පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියපු ප්‍රකාශයන් ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ සියල්ල අනුදැන වදාරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපදේශයක් ඒ දෙවිවරුන්ට කියා හිටිනවා. ඉතින් අද අපි ඉගෙන ගන්නේ අන්නේ දේශනාව. මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ. මේ දේශනාවේ නම තමයි සාදු සූත්‍රය. සාදු කියන පාලි වචනේ තේරුම තමයි හොඳයි කියනවා. හොඳ දේවල් ගැන වදාළ දේශනාව. මේ දේශනාවේ කියවෙන්නේ හොඳ දේවල් ගැන. මේක ඉගෙන ගන්නකොට අපිට ඉගෙන ගන්න පුළුවන් මොනවද දෙවිවරු හොඳයි කියලා කිව්වේ, බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ මොකද්ද කියලා. මේ දේශනාවේ තියෙනවා බලන්න, ඒ සවැත්නුවර ඉඳලා තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. මේක තියෙනවා ජේතවනාරාමේදී. අතකෝ සම්බහුලා සතුල්ලප කායිකා දේවතායෝ අභික්කන්තාය රත්තිය අභික්කන්තවන්නා කේවල කප්පං ජේතවනං ඕභාසිත්වා යේන භගවතේන ප්‍රසංකරණස. මේ මධ්‍යම රාත්‍රී මේ සතුල්ලප කාය කියන බොහෝ දෙවිවරු පිරිසක්
බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ආවේ කොහොමද මේ ජේතවනයේ ඒකාලෝක කරගෙන? කොහොම තියෙන්ට ඇද්ද වින්වත්නි? මහා ආනුභාව සම්පන්න සත්ත්ව කොට්ටාසයක්. ඉතින් මු ජේතවනයේම ආලෝක කරගෙන තමයි පැමිණලා තියෙන්නේ. ඇවිල්ලා උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමත්තං අට්ටංසු. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බොහෝම ගෞරවයෙන් ආදරෙන් වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආදරයෙන් වන්දනා කළා. දැන් ශ්‍රද්ධාවන්ත කෙනෙක් කරන දේ සාතුන් වහන්සේ සමීපයට යනකොට ඉස්සෙල්ලාම කරන්නේ ආදර ගෞරවයෙන් වන්දනා කරන එක. දැන් අද අපේ සාතුන් වහන්සේ නැති වුණා. සාතුන් වහන්සේ වෙනුවට තියෙනවා අපිට 13 වහන්සේලා, පිළිම වහන්සේලා, බෝධීන් වහන්සේලා. සාතුන් වහන්සේ බැහැ දකින්න යනවා කියලා හිතාගෙන යන කෙනා, ශ්‍රද්ධාවන්ත කෙනා ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? ශ්‍රද්ධාවෙන් වන්දනා කරන එක. වන්දනා කළ මේ දෙවිවරු එකත් පසක හිටගත්තා. ඉඳගෙන මෙතන තියෙනවා ඒකමන්තං තිතාකෝ ඒකා දේවතා භගවතෝ සම්තිකේ ඉමං උදානං උදානේසි. ඒ දෙවිවරු අතර හිටපු එක දෙවි කෙනෙක් මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා. මොකද්ද? සාදුකෝ මාරිස දානං. නිදුකානන් වහන්සේ දන් දෙනවා කියලා කියන්නේ හොඳ දෙයක්. ඔන්න දෙවි කෙනා අදහසක් කිව්වා. මොකද්ද? දානෙ දෙනවා කියන්නේ හොඳ දෙයක් කියලා. තව ලස්සන ගාථාවක් කියනවා. මච්චේ රාජ පමාදාච එවං දානං දීයති පුඤ්ඤමා කංක මානේන දෙයං හෝති විජානතාති කියනවා. මසුරුකමත් ප්‍රමාදයක් නිසා මේ ලෝකෙ මිනිස්සු දන් දෙන්නේ නැහැ කියනවා. ඒ වුණාට පින කැමති කෙනා, ඒකේ වටිනාකම දන්න කෙනා දන් දීලා පින් රැස් කර ගන්නවා කියනවා. දැන් දන් දෙනවා කියන කාරණේ ගැන කල්පනා කරලා බලනකොට දානයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් සරලව ගත්තොත් තමන්ට තියෙන දේ වෙන කෙනෙකුට දෙනවා. සාමාන්‍ය ලෝකේ මිනිස්යාගේ හිතේ ස්වභාවය තමයි ඒකට කැමති නෑ. ඒකට කියනවා මොකද්ද? මසුරුකම. එතකොට මේ මසුරුකම තියෙන කෙනාට දාන දෙන්න බෑ. දාන දෙන්න විදිහක් නෑ යාට. ඇයි? තමන්ට තියෙන දේ දෙන එකනේ දානය කියලා කියන්නේ. දැන් ඔබ අහලා ඇති දැන් අතීතයේ විස්තර ගැන කියනකොට අපි අහලා තියෙනවා ඔය මසුරු කෝසී සිටුමා කියන තෙල් බිඳුවක් තරම් දෙයක්වත් කිසි කෙනෙකුට දෙන්නේ නැහැ කියන කෝටි ගානක ධනෙ. ඒ විතරයි තමන්වත් කාලදලා ඉන්නේ හරියට. මේ මසුරුකම නිසා දාන දෙන්න හිත නැමුන්නේ. රහතන් වහන්සේලා දැක ඒ බුදුරජාණන් දැක හැබැයි ඒ දානයක් දෙන්න හිතුන්නේ මසුරුකම. බලන්නටනේ. දැන් ඒ විස්තරේ තියෙනවනේ. දැන් කොච්චරද කියලා කියන්නේ දවසක් සිටුමාට ඕන වුණා කැවුම් කන්න. හැබැයි කැවුම් යන්න ගියොත් මේ මිනිසුන්ට දෙන්න වෙයි කියලා හින්දා කැවුම් නුකා හූල ඉඳි අන්තිම ලෙඩ වුණා. බලන්න මසුරුකමේ ස්වභාවය. මසුරුකමේ ස්වභාවය. අන්තිර කොහොම හරි ඒ මුගලන් මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් ඒ සිරිතුමාව দমনය කරන්නට මුගලන් මහරහතන්ට හැකි වුණා. මසුරුකම දුරු වුණා. ඊට පස්සේ තමයි දානේ පූජා කරන්නේ. දැන් බලන්න මසුරුකම තියෙන තාක්කේ සිරිතුමාගේ හිතේ දන් දෙන්න, දන් හැන්දක් බෙදන්න හිත නැමුනේ නෑ. දැන් පින්නතුනි සසරේ කොයිතරම් වාර ගන්න අපිට ඔක වෙන්න ඇද්ද? හොඳට ධන සම්පත් තිබිලා ඒ ඔක්කොම තියලා මසුරුකම කියන එක නිසා දානයක් දී ගන්න බැරි වුණා. දානයක් දී ගන්න බැරි වුණා. අපි තේරුම් ගන්න අද අපිටත් ඒ ස්වභාවය තියෙන. Tamanට අයිති දේ දෙන්න බැයි නම් හිත නැමෙන්නේ නැත්නම් අපි තේරුම් ගන්න ඕනේ මේ වැඩ කරන්නේ මසුරුකමයි කියලා. මේ මසුරුකම කියන හිත අපිට යහපත උදා කරන දෙයක් නෙමෙයි.
අපිට යහුදා කරන දෙයක් නෙමෙයි. ඒක අපි අයහපත කරා අරගෙන යන්නේ. සුගතිය කරා අරගෙන යන්නේ. දුගතිය කරා අරගෙන යන්නේ. මේක සාමාන්‍ය පටු හිතක් තියෙන කෙනාට තේරෙන්නේ නැහැ. කෙනෙක් කල්පනා කරේ මම මේ හම්බ කරගත්තේ මහන්සි වෙලා. මේ අනෙක් මිනිසුන්ටත් බැයිද මේ මහන්සි වෙලා හරියම්ම කරගන්න මේ අතපය හොඳට තියෙන්නේ. ඉතින් ඒකේ මම ඒ කටට මොකටද දෙන්නේ මං හම්බ කරගත්ත දේ. මේ වැඩ කරන්නේ මසුරුකම. තර්කානුකූලව හරි. පේන්න පුළුවන්. හැබැයි සත්‍ය එක නෙමෙයි. හිත කෙලෙසයක් වැඩ කරන් හිතේ. ඒතකොට මේ මසුරුකම තියෙනකම් පින්නල් තේරුම් ගන්න ඕන මොකද්ද? යට දානයක් දෙන්න බෑ. ඊළඟට ප්‍රමාද. ඒත් එක වැඩ කරන්නේ මසුරුකමත් එක්ක වැඩ කරන ප්‍රමාදය. අප්‍රමාදය නෙමෙයි. කෙලෙස් වැగిරෙන පැත්තට යන්නේ. අකුසලයේ වැඩෙන පැත්තට යන්නේ. එතන තියෙන්නේ ප්‍රමාදයයි අප්‍රමාදය නෙමෙයි. එතකොට මේ කාරණා නිසා මොකද වෙන්නේ? ඒ කිනාට දන් දෙන්න බෑ කියන දන් දෙන්නේ. මේ ලෝකේ බොහෝ තැන තියෙන්නේ ඕක. බොහෝ තැන තියෙන්නේ ඕක. ඒ ධර්මයේ තියෙන සමාජයක් නෙමෙයි. ධර්මයේ තියෙන හිත් තියෙන ලෝකයක් නෙමෙයි මේ තියෙන්නේ. එතකොට බුදුරජාණන් මේ දේශනාවේ තියෙන මොකද දෙවි කෙනා කියන්නේ? හැබැයි පුඤ්ඤමා කංකමානං දෙයයන් හෝති විජානස. හැබැයි පින ගැන දන්න කෙනා, ඒක වටිනාකම දන්න කෙනා හොඳට දන් දෙනවා කියනවා. දැන් එහෙම හොඳට දානේ දීලා දානේ පින් රැස් කරගත්ත කෙනා තමයි අද කාලේ අපගේ මහ බෝසතාණන් වහන්සේ. සබ්ගේ සාතුරුන් වහන්සේ. අපි අහලා තියෙනනේ දානේ පාරමිතාවක් හැටියට පිරුවා කියලා. ජීවිතේ පරදුර තියලා දන් දුන්නේ. ඇයි? ඒකේ වටිනාකම දන්න නිසා. ඒකේ වටිනාකම දන්න නිසා මේ දේ කළේ. ජීවිතේ පරදුර තියලා දන් දුන්නේ. හිතන්න එතකොට කොහොම වැටහීමක් මේ දානේ ගැන බෝසත් අවදීදී පවා අපගේ සාතුන් වහන්සේට. එතකොට ඒ විදිහට දානේ ගැන වටිනාකම දන්න කෙනා තමයි පින් කරගන්නේ කියලයි සාසුන් වහන්සේ පෙන්නලා දුන්නේ. ඒක තැනක විස්තරයක් තියෙන බලන්න බුදුරජාණන් දේශනා කරන දානේ වටිනාකම මන්තරන් දන්නවනම් මේ කෑමට ගන්නට කෑම ආහාර විල අතට ගත්තට පස්සේ කාටවත් දෙන්න තු අනුභව කරන්නේ නැහැ කියනවා. කෑම එක ගත්තට පස්සේ ඉස්සෙල්ලාම දානේ වටිනාකම හොඳට දන්න කෙනෙක් නම් හිතෙන්නේ මොකද්ද? දෙන්න කන්ට නෙමෙයි. ඒ සාමාන්‍ය මිනිස්සුන්ම කන්ට බලන්නේ. ලැබුණේ කොයි වෙලාවද ගිලින්න බලන්නේ. දෙන්න නෙමෙයි. අපි දානේ වටිනාකම තේරෙනම නම් එයා කල්පනා කරන මොකද්ද? දෙන්න. එච්චරකට වටින දෙයක්. එච්චරක වටින දෙයක්. එතකොට ඒක තේරුම් ගත්ත කෙනා තමයි දානේ දීලා පින් කරගන්නේ. දැන් ඊළඟට හරි ලස්සන උදාහරණයක් මේ දන් දීමේ වටිනාකම ගැන තේරුම් ගන්න අපගේ ශාස්ත්‍රණ අපිට පෙන්ලා දීලා තියෙනවා. මොකද්ද? කියනවා මේ දන් දෙනවා කියන හරියට කියන මේ ආදිත්තස්මින් අගාරස්මින් යං නීහරති පාජන. තන් තත්තේ හෝති යත්තාය නෝචයන් තත්ත දයිහති. ගෙයක් ගිනි ගන්නකොට ඒ ගිනි ගන්න ගෙයින් ඇදලා අයිතිකාරයා මොකද කරන්නේ? එලීට ඇදලා දානවා කියන බඩු. පුළුවන් විදිහට හරි ඉක්මනට. ඒකට ගින්න ඇවිල්ලා වුණාට පස්සේ අලු වෙච්ච දේ නෙවෙයි කියනවා යට පිටට තියෙන්නේ. බැහැර කරපු දේ කියනවා. බැහැර කරපු දේ පිටට තියෙන කියනවා. ආන් ඒ වගේ තමයි කියනවා. ඒවං ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච. නීහරීතේව දානේන දින්නම් හෝති සුනීහට. ආන් ඒ වගේ තමයි කියනවා මේ ජරා මරණ වලින් ගිනි ගන්න ලෝකේ දන් දීමෙන් බැහැර කරා දෙයක් ඒක තමයි පිහිටට තියෙන්නේ කියනවා. Taman ළඟ තියෙන දේ නෙමෙයි කියනවා.
දැන් මේ වැටහීම ලෝක සත්වයාට නැහැ. මේක බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ශ්‍රද්ධාවන්ත කෙනෙක් පිළිගන්නවා. පිළි අරගෙන යනවා කටයුතු කරනවා. දැන් බොහෝ දින හිත එන්නේ මොකද්ද? මේවා දුන්නොත් මට ඉතුරු වෙන්නේ මොකද්ද? ඇයි හිතෙන්නේ පිහිට නැති වෙනවා කියලානේ. මට නෑනේ. මටත් තියෙන්නේ මෙච්චරයි. මේක දීලා කොහොමද? ඒ අදහස් එන්නේ මොකද මේ වැටහීම නැති නිසා. දැන් බෝසතාණන් වහන්සේගේ ජීවිතය තුළ බලන්න එහෙම නෙමෙයි තිබුණේ. අපගේ සාතුන් වහන්සේගේ ජීවිතය. උන්වහන්සේ මේ විදිහට ඒ ගුණධර්ම දියුණු කරලා තමයි මේ ලෝකේ උත්තරීතර මනුස්ස රත්නය බවට පත් උනේ. පත් වෙලා අපිට මේ කතාව කියන්නේ. ඒතර ධර්ම ඉගෙනගෙන දේ තමයි මේ දෙවිවරු බුදුරජාණන් ඉදිරියේ මේ කියලා දෙන්නේ. ප්‍රකාශ කරන්නේ. ඒතර මෙතන මේ දෙවි කෙනා කිව්වේ මොකද්ද? දන් දෙන එක හොඳයි කියන එක. ඒතර අපි තේරුම් ගන්න ඕනේ ඒ දාන දෙනවා කියන එක හොඳයි. ඒක පුද්ගලයන් පුද්ගලයට වෙනස් වෙන දෙයක් නෙවෙයි. දන් දෙනවා කියන කාරණේ කෙනෙක් කරන වැරද්දක් නිසා අඩුපාඩු නිසා දාන දෙනවා කියන නරකක් වෙන්නේ නැහැ. ඒ සමහර කට්ටිය මෙහෙම වෙනවා. මොනවා හරි දෙයක් දීලා මොනවා හරි අඩුපාඩුවක් දැක්කට පස්සේ අපරාධ දුන්නේ කියනවා. ඒ හිතට එන්නේ මොකද? මේ දානේ දුන්න එක වැරදි. එහෙම නෙමෙයි හිතන්න උනේ. දන් දෙනවා කියලා කියන්නේ යහපත් දෙයක්. ඒක පුද්ගලකින් පුද්ගලයෙකුට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන දෙයක් නෙමෙයි. අතීතයට එකක් අනාගතයට එකක් වර්තමානයට එකක් නෙමෙයි. ඒක වෙනස් වෙන්නේ නැති එක. දන් දෙනවා කියන්නේ හොඳ දෙයක්. යහපත් දෙයක්. එතකොට තව දෙවි කෙනෙක් මේකේ තියෙනවා අතකෝ අපරාදේවතා භගවතෝ සම්තික ඉමං උදානං උදානේසි. තව දෙවි කෙනෙක් තව ලස්සන කතාවක් කියනවා. මොකද්ද? සාදුකෝ මාරිස දාන. මේ දන් දෙන එක හොඳයි තමයි. අප්පස්මින්පි සාදු දානං කියනවා. අපි අප්පස්මින්පි සාදු දානං කියනවා. ඒ වුණාට ටිකක් තියෙද්දි දෙනවා නම් ඒක තමයි හොඳ කියනවා. කියනවා මේ අප්පස්මකේ පවිච්ඡන්ති බහුනේකේන දිච්චරේ අප්පස්මා දක්ඛිනා දින්නා සහස්සේන සමන්විතාති. කියන මේ සමහර කට්ටිය ටිකක් තිබුණා දෙනවා කියලා. සමහර කට්ටිය ගොඩාක් තිබිලා දෙන්නේ නැහැ කියනවා. ටිකක් තිබිලා දෙන දාන අර මහා දාන 1000ක් තරම් වටිනවා කියනවා. දැන් ඔබ හිතන්නේ මොකද්ද? ගොඩාක් තියෙනකොට දෙන්න ලේසි ටිකක් තියෙනකොටද? ටිකක් තියෙනකොට දෙන්න අමාරුයි. ලේසි ගොඩක් තියෙනකොට. දැන් ඉතලා බලන්න අපි හොඳට බඩ පිරෙන්න කාලා ඉන්නේ. අය කන්න බෑ. තව කෑම ඕන තරම් තියෙනවා. අර කෙනෙක් ඉන්නවා කෑම ටිකක් ඉල්ලගෙන. අපිට ඉතුරු වෙන දෙයක් දෙන්න පුළුවන්. ඒ අපිත් කාලා ඉවරයි. බඩ පිරලා හොඳට. තව අවස්ථාවක් තියෙනවා ඔන්න අපිත් බඩගින්න ඉන්නේ. තියෙනෙත් එකම එක බත් පිඟානයි. ඔන්න එතකොට කෙනෙක් ඉන්නවා. කෑම ටිකක් හොයාගෙන. දැන් ওই අවස්ථා දෙකෙන් දෙන්න ලේසි කොයි අවස්ථාවද? අර ගොඩක් තිබිලා ඉතුරු වෙන ටික දෙන එකනේ. නැති වෙලාවෙ දෙන එකම. හැබැයි ඒ වෙලාවේ දෙන්න පුළුවන් නම් ඒකයි වටින්නේ. ඒකයි වටින්නේ. ඒකයි කියන්නේ අමාරුකම නිසා තමයි මහා දාන 1000ක් තරම් වටිනවා කියන්නේ. දැන් ගොඩාක් දෙනෙක් අපිට නෑනේ චුට්ටයිනේ තියෙන්නේ ඒ නිසා දෙන්නේ කොහොමද කියලා. හැබැයි එහෙම නෙමෙයි කල්පනා කරන්න. ටිකක් තිබෙද්දි දෙන්න පුළුවන් ඒකයි වටින්නේ කියලා. දැන් එක තැනක තියෙනවා ඔය අනුරුද්ධ මහරහතන් වහන්සේ අතීත ජීවිතයක විස්තරය. මේක අහලා තියෙනවා. මේක සිහිපත් කරන්න එක තමයි හොඳට හිතට තේරුම් ගන්න මේක. අතීතයේ 16ක් වෙලා උපන්න අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඒකට මේ 16ගේ නම අන්නභාර කෑම අදින කෙනා. මේ 16 කියලා කියන්නේ සාමියාගේ යටතේ බැල මෙහෙරකම් කරන කෙනෙක්. කන්න අදින ටිකක් හම්බෙන එච්චරයි. එතකොට
දවසක් මහන්සිලා මෙයා ගෙදර එනවා බඩගිනි කෑම කන්ට. එනකොට අන්න බාරගේ ඉස්සරහට ආව පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩියා. පසේ බුදුරජාණන් දැක්කා විතරයි අන්න බාරට හිතුණා ත්‍රමණයන් වහන්සේට දානයක් ලැබුණත් දන්නේ නැහැ. බලනකොට විමසලා බලනකොට තේරුණා දාන ලැබිලා නැහැ. මම දානයක් දෙන්න මෙයාට උවමනයි. මොනවාට පූජා කරගන්න ඇත්නම්. හැබැයි ගෙදර මොනවද තීදි කියලා දන්නේ 16 යන්නේ. ධන සම්පත් ගොඩ හගත්ත කෙනෙක් නෙමෙයි. හිමි තිබිලා නැහැ. අන්න බාර පසේ බුදුරයන් එතන වැඩ ඉන්න කියලා පණිවිඩය දීලා ගෙදර තියුවා. ගෙදර ගිහලා ඉපරම් කළවන්න කෑ මොකක්වත් දෙන්න නැහැ. කෑ ආහාර ටිකක් නැහැ. තියෙනවා. හැබැයි Tamanට බත් පිඟාන. දැන් මහන්සිලා මේ ආවේ. දැන් බඩගින්නේ ගිහිලා වැඩ කරන්න අමාරුයි. වැඩ කරේ නැත්තම් 16 මොන විදි දඬුවකට ප්‍රාත් වේද කියලා කි දන්නේ නැහැ. හැබැයි මෙයා හිතට ගත් එක මොකද්ද? අතීතේ මම හරියට දානයක් දුන්නේ නැහැ. අතීතේ මං හරියට දානයක් දුන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා තමයි මේ එදා වේලා හරි හම්බ කරගන්න මට දාසකම් කරන්න වෙලා තියෙන්නේ. අදත් මම දානයක් දුන්නේ නැත්තම් අනාගතේටත් මේ විදිහමයි. බලන්න කල්පනාව. දැන් මට දානයක් දෙන්න අවස්ථාවක් තියෙනවා මොකද්ද? ශ්‍රමණයන් වහන්සේ නමක් මේ දානය පිළිගන්න උත්මයෙක් ඇවිල්ලා ඉන්න මගේ ඉදිරියට. දානට දෙන්න දෙයක් තියෙනවා මේ ආහාර ටික. මන් දෙන්න ඕනේ. ඒ සාමාන්‍ය කෙනෙක් කල්පනා මෙච්චරයි මට තියෙන්නේ. දැන් බඩගින්නේ මේක දිනුනොත් මට බඩගිනි ඉන්න වෙන්නේ. බඩගිනි ගිහලා මං කොහොමද වැඩ කරන්නේ? වැඩ කරගන්න බැරුණු ස්වාමියා මම මරලා දායි. නේ? අපිට කොයිතරම්ක වෙන්න ඇද්ද? එතකොට මේ අන්නබාර කල්පනා කරේ අර විදිහට. අතීතයේ මට හරියට දානයක් දෙන්න බැරි වුණා. ඒ නිසා මට බත් කටක් හොයාගන්න බැල මෙහෙණකම් කරන්න, දාසකම් කරන්න උනා. දැනුත් මන් දන් දුන්නේ නැත්නම් අනාගතෙත් මේ විදිහමයි. ඒ හිතත් එක්ක අර බත් පිඟාන කුසගින්නේ වෙහෙස විලා හිටියේ. ඇරගෙන ගිහිල්ලා පසේ බුදුරයන් පාත්‍රයට පිරිනමනවා. භාගයක් බෙදනකොට ටිකක් බෙදනකොට පසේ බුදුරයන් අත වහනවා. දැන් මොළු හිතින්ම කරේ නැත්නම් මේ ටික හරි මට තියෙනවනේ කියලා හිත හදාගෙන ඉතියි. දැන් බලන්න අන්න බාර්ග ස්වභාවය කියන ස්වාමීනි මෙතන දෙදෙනෙකුට ප්‍රමාණවත් වෙන ආහාර නැහැ. මා කෙරෙහි අනුකම්පාවෙන් බලන්න ශ්‍රද්ධාව. මා කෙරෙහි අනුකම්පාවෙන් මේ දානේ පිළිගන්න ආසේක්වා. පසේ බුදුරන්ස පිළිගත්තා. පිළි අරගෙන දානේ පිළි අරගෙන වැඩියා. තමන් වැඩේ ස්ථානෙට. දැන් මේ බොහෝම සතුටින් අන්න බාර මේ දානේ දුන්නේ. දැන් බලන්න ටිකක් තිබෙද්දී නම් දෙනවම වටිනවා කියන්නේ ඒක. ඒක තේරුම් ගන්න. එතකොට මේක දැක්කා ඒ අන්නබාර දාසකම් කරපු ඒ සිටුවරයාගේ ශේෂතට අධිග්‍රහිත දේවතාව දැකලා සාදුකාර දුන්නා. අන්නබාරගේ මේ සත්ක්‍රියාව දැකලා. එතකොට මේ සාදුහඬ ඇහුණා සිටුතුමාට සුමන. මේ සිටුතුමා සාදුහඬ ඇහිලා ඇහුවා කවුද මේ දේවතාව? මොකද මේ දාන දිනව දැකලායි සාදුකාරයක් දුන්නේ. ඊට පස්සේ ආවා මෙච්චර කල් මම දාන දුන්න දැක්කේ නැද්ද කියලා. ඒක සිරිතුම හැමදාම දාන දෙන බ්‍රාහ්මණවරුන්ට. හොඳට ප්‍රණීත කෑම හදලා දෙන්න. අද විතර දැක්ක කියලා කිව්වා. ඊට පස්සේ නෑ ඔබතුමා දුන්න දානේ දැකලා නෙමෙයි මම සාදුකාර දුන්නේ. අන්න බාර දුන්න දානේ දැකලා. සිරිතුමාට පුදුමයි මේ 16ක් වෙච්චි තමන්ගේ 16 වෙච්චි අන්න බාර මේ තරම් හොඳට දානයක් දුන්නේ කොහොමද කියලා. ඔයලා බලනකොට දැක්කා. සිරිතුමාගේ හිත පැහැදුනා. තමන්ගේ ධනෙන් හරි 8ක් දුන්නා. අන්න බාරට ඒ වෙලාව. දවස් 7ක් යනකොට සිටු කෙනෙක්. දැන් බලන්න ටිකක් තියෙද්දි වුණත් හිත පහදවගෙන කුසලයේ පිහිටලා දානේ දෙන්න පුළුවන් නම් ඒකයි වටින්නේ. ඒකයි මේ කියන්නේ. දැන් ගොඩාක් දෙනෙක් කල්පනා කරනවා ටිකක් තියෙනවා අනේ අපිට චුට්ටයි තියෙන්නේ දෙන්නේ කොහොමද? තියෙන විදිහට දෙන්න තියෙන්නේ.
තමන්ට හැකි පමණින් තමන්ට ශක්ති පමණින් දාන දෙන බැරි විදිහට නෙමෙයි. දැන් මේවා තේරුම් ගන්න නැති නිසා තමයි මහා වෙහෙසක් පීඩාවක් කරගන්නේ දානයක් දෙන්න කියලා. දැන් මේක තව ලස්සන කාරණා ටිකක් තියෙනවා. ඉතින් අපිට ඉගෙන ගන්න පුළුවන්. දැන් ඒකට මේ දෙවි කෙනා කියේ මොකද්ද? මේ ටිකක් තියෙද්දි දෙනවා නම් ඒකයි හොඳ කියනවා. ඔන්න බලන්න දන් දෙන එකත් හොඳයි, ටිකක් තියෙද්දි දෙනවා ඒකත් හොඳයි. ඊළඟට තව දෙවි කෙනෙක් කියනවා සාදුකෝ මාරිස දානං. දන් දෙන එක හොඳයි. අප්පස්මින්පි සාදු දානං. ටිකක් තියෙද්දි දන් දෙන එකත් හොඳයි. අපිට සද්ධායපි සාදු දානං. ඒනට කියනවා ශ්‍රද්ධාවෙන් දන් දෙන එක තමයි හොඳ කියනවා. ශ්‍රද්ධාවෙන් දන් දෙන එක. හිත පහදවාගෙන. දැන් මෙතන කියන බලන්න දානංච යුද්ධංච සමානමාහෝ අප්පාපි සන්තා බහුකේ ජිනන්ති අප්පම්පිජේ සද්ධානෝ දදාති තේනේව සෝ හෝති සුඛී පරත්තාති. කියනවා මේ දන් දෙනවා කියලා කියන්නේ හරියට යුද්ධයක් කරනවා වගේ වැඩක් කියනවා. යුද්ධයක් කරනවා වගේ වැඩක් කියනවා. කාත් එක්කද යුද්ධ කරන්නේ? මසුරුකමත් එක්ක. බොහෝ දෙනෙක් මේ මසුරුකම ඉදිරියේ පරදිනවා. බොහොම ටික දෙනයි දිනන්නේ. බොහොම ටික දෙනයි දිනන්නේ මසුරුකම පරාජය කරලා දිනන්නේ ටික දෙනයි කියනවා. ඒ ටික දින ශ්‍රද්ධාවෙන් දන් දෙන කෙනා සුගති සැප සලස ගන්නවා කියනවා. සැපේ කරා යනවා කියනවා. මේක දන්නේ නැහැ. ගොඩාක් දෙනෙක් මේක කරන්නේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළිගන්න එක. ඒක විශ්වාස කරන සද්දෝදි සද්ධාය තථාගතස්ස බෝධි. තථාගත බුදුරජාණන්සේගේ අවබෝධය පිළිගන්නවා. බුදුරජාණන්සේගේ අවබෝධය තමයි මොකද්ද? දන් දෙනවා කියලා කියන්නේ යහපත්දී. දානය තුලින් පින් රැස් වෙනවා. දන් දීම තුළ සුගති සැප රැස් වෙනවා. දානය කියලා කියන්නේ සැපේ උදා කරලා දෙන දෙයක්. එතකොට මේ විදිහට මේ දන් දීම ගැන කියලා දුන්නා බුදුරජාණන් ශ්‍රී කියන්නේ උන්වහන්සේ කාවෝද ඒක පිළිගන්නවා. ඒක නැසැක් කරන්නේ. ඒ මත පිහිටලා මෙයා දන් දෙන හිතපත කොයිතරම් දෙයක්ද මේ යහපත පිණිස පවතුන දෙයක් මට කරන්න ලැබීම. කොයිතරම් දෙයක්ද මට ඒ දේ කරන්න ලැබීම. එතකොට ඒ විදිහට කටයුතු කරලා එයා දන් දීලා පින් රැස් කරගන්න අවස්ථාව හොය නැති කෙනා හිත පාදින්නේ. ඇයි මේ මෙහෙම දෙන්නේ කියනවා. දැන් කොසල් රජුරුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දුන්නා අසද්දුස මහා දානය කියලා. ඒ විදිහට දානයක් බුද්ධ ශාසනය එකපාරයි තියෙන්නේ. කියනවා කහවණු කෝටි 14ක් වියදම් කළා කියනවා. ඒ කාලේ. අද කාලේක මිට කරන්න පුළුවන් එකක් නෙමෙයි. සංරිදී භාජනවල විශේෂ මණ්ඩපවල ඒක විස්තරයක තියෙනවා ඇතෙක් රහතන් වහන්සේලා 500 නමක් ඇතෙක් ඒ 500 නමක පිටිපස්සෙන් ඡත්‍රයක් දරන්නේ. එහෙම අද කාලේ කොහෙද තියෙන්නේ? සර්වාභරණේ සරසිලා. ඉතින් ඒ විදිහට මහා විදිහට මේ දාන දීලා තියෙන්නේ. මේ දානේ කටයුතු කරපු දෙන්නෙක් ඉඳලා ඇමතිලා දෙන්නේ. එක්කෙනෙක් හිත පහදව ගත්තා, එක්කෙනෙක් හිත පහදව ගත්තේ නැහැ. බලන්නනේ ශ්‍රද්ධාව නැහැ. මෙච්චර මොකද මේ වීදම් කරන්නේ කිය හිතයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ ඒ දානේ වන්දලා ඉවරලා අනුශාසනා වැඩි කරේ නැහැ. මේට අප වැඩියා. ඒකට කොසල් රජුණා මගේ මොනවාරි වැරද්දක් වුණාවක් දන්නේ නැහැ කියලා පස්සේ ගිහිලා බුදුරජාණන් අහනවා ඇයි කියලා. කියනවා මම මේ අනුශාසනාව කරා නම් මේ දානේ අනුසස් ගැන අර කිනාගේ හිස පිහිටන්නේ නැහැ කියලා බැලෙනවා. ඒ හිත පහදින්නේ තව ගැටෙනවා. එතකොට එහෙම උදවියක් තියෙනවා. ඒතර අපි තේරුම් ගන්න ඕනේ කෙනෙක්ට පුළුවන් නම් ශ්‍රද්ධාවෙන් දානයක් දෙන්න ඒකයි වටින්නේ. බුදුරජාණන්සේගේ අවබෝධය විශ්වාස කරගෙන ඒක අදහගෙන සාතුන් වහන්සේ මේ වදාලේ සාදු සාදු මට දන් දෙන්න අවස්ථාව ලැබුණානේ.
එතකොට එයා අවස්ථාවම ගන්න. එතකොට එයා දාන දෙන්නේ කායින්වත් ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. කවුරු බණී කියලා නෙමෙයි. නමක් හදාගන්න නෙමෙයි. ප්‍රසිද්ධියක් බලාගෙන නෙමෙයි. ඇයි? සාතුන් වහන්සේ වදාළ දේ. මේක යහපත්. එයා ඉතින් කරන්නේ. එහෙම නැති වුණොත් එයා ඒක හරියට තේරුම් ගත්තේ නැත්නම් ඔන්න උදාහරණයක් අපි කියමු. ඔන්න කෙනෙක් දානයක් දෙනවා. දාන දෙනකොට ඔන්න කෙනෙක් ප්‍රශංසාවක් කරනවා. එතකොට මෙයා අහු වෙනවා අර ප්‍රශංසාවට. එයා දාන දෙනවා ප්‍රශංසාව බලාගෙන. එමේ ශ්‍රද්ධාවෙන් කරන දෙයක් එතකොට නෑ. සාතුන්වහන්සේ වදාළ මේක යහපත් දෙයක්, මේක හොඳයි, මේක කරන්න කියලා ඒ විශ්වාසය නෑ. මේක කරොත් මට ප්‍රශංසාව ලැබෙයි. ප්‍රශංසාව ලැබෙන්නේ නෑ. ඔන්න හිතන රක් කරගන්නවා. ආයෙ දාන දෙන්නේ නෑ. කෙනෙක් ඔන්න නැත්නම් දානයක් දෙන දාන දෙනකොට ඔන්න මේ ලෝකේ එක එක තරාතිරම් වල මිනිස්සු ඉන්නවා. නොඒක ආකාරයේ. ඒක මොකක් හරි අඩපාලියක් කියනවා. මේ දානයක් දෙන්න ගිහිල්ලා මං අහගත්ත දේ. ඔය අනුම් පදහන්ට ඕනේ මේ දාන දෙන්න කියලා මං අය දාන දෙන්නේ. එතකොට එයා අර බුදුරජාණන් වහන්සේ කියපු දේ පිළිබඳ එයාගේ හිතේ විශ්වාසයක් නැහැ. දන් දෙන එක හොඳයි. දානය තුල පින රැස් වෙනවා. දානය සුගති සැප ඇති කළ දෙන දෙයක්. දානය පුරුදු කර ගන්නට මේ කියලා දුන්න බුද්ධ වචනේ එයා පිළිගන්නේ නැහැ. තමන්ගේ යහපත කරන දේ කියලා තැන මේ ඉන්නේ. වැඩක් නැහැ. මේ දන් දෙන්න කියලා මං අහගත්ත දේ. එතකොට එහෙම අදහස් එන්නේ අර කාරණේ නැති නිසා. එහෙම නෙමෙයි අපි තේරුම් ගන්න ඕනේ ඒක. අපි කරන්න ඕනේ එහෙම නෙමෙයි ඒක. ශ්‍රද්ධාවෙන් දාන දෙන්න ඕනේ. ඒකයි වටින්නේ. ඒක නැතිකම නිසා තමයි බොහෝ ගැටලු වෙන්නේ. දාන දෙනවා. හැබැයි ශ්‍රද්ධාව. ඒ කියන්නේ බුදුරජාන්සේ අවබෝධය පිළිගන්නේ නැහැ. ඒ විශ්වාස කරන්නේ නැහැ. ඒකට එහෙම කරන කෙනාට මොන විදිහේ දෙයක් වුණත් ගැටලුවක් නැහැ. දාන දෙන්න පුළුවන් එයාට. එයා හිත නරක කරගන්නේ මොන දේ වුණත්. ඒක තන හරිය ලස්සන සිද්ධියක් තියෙනවා. හරිතාල තිස්සේ කතාවේ ලංකාවේදී. මේ හරිතාල තිස්සේ දාන දෙන්න හරි කැමතියි. ඉතින් දුප්පත් සල්ලි භාග තිබුණ කෙනෙක් නෙමෙයි. දාමයාට හම්බුණ හාල් ටිකක්. ඉතින් ගෙදර නෝනාට කිව්වා මේකෙන් දාන ටිකක් හදලා පූජා කරන්න කියලා. ඉතින් වෙන ව්‍යංජන හදන්න මොකක්වත් තිබ්බේ නෑ. ඒ හාල් ටික තම්බලා ලුණු ටිකක් කියලා මේක තමයි දාන්න කියලා පූජා කළේ. තිබ්බේ එච්චරයි. එතකොට ඒ පිළිගත් ස්වාමීන් වහන්සේලා දානේ වළඳන්න බැලුවා. බෑ ලුණු බත් ටික. ආහට ගන්න බෑ. ඒ ස්වාමීන් වහන්සේ කරේ ඒක විසිකකොලා. ඒ ස්වාමීන් වහන්සේ කරපු දි හරිය කියනව නෙමෙයි. එතකොට ඒ දානේ පිළි අරගෙන ඒක වැළඳුවේ නෑ විසිකකොලා. ඒත් එක්කම කිව්වා මේ ලුණු තිස්ස නමකුත් දැම්මා. දාන ගෙනල්ලා කියලා. මේක නෝනාට ඇහුණා. හරියට දුකටපත් වුණා. හරිතාල්සිය ගෙදරනකොට නෝනා අඬ ඉන්නවා. මොකද කියලා මේ දානය දෙන්න කියලා වෙච්ච දේ යන්න අර ස්වාමීන් වහන්සේලා ඔබතුමාට නමකුත් පට බැඳා. ලුණු තිස්ස කියලා. එතකොට හරිතාල තිස්ස හිතේ නරකක් ඇති කරගත්තේ නැහැ. සාදු සාදු ආරයන් වහන්සේලා මට නමකුත් දුන්නා නෙමෙයි කියලා ඊගා දවසේ දාන දුන්නා. පුළුවන් විදියට. මෙයා මෙහෙම විදියට හොඳට පින්දහම් කරගන්න කෙනෙක් බවට පත් වුණා. අන්තිමට ගිහිල්ලා උපන්නේ සුගතිය. මනුස්ස ලෝකෙ ඉද්දැති දිව්‍ය රත ඇවිල්ලා කතා කළේ එන්ට අපේ දිව්‍ය ලෝකෙට කියලා. මේ ඉතිහාසයේ විස්තර සඳහන් වෙනවා ඒක. දැන් ඒ හිත තියෙන කෙනා, ශ්‍රද්ධාව තියෙන කෙනාට මග හැරෙන්නේ පින් කරගන්න තියෙන අවස්ථාව. අනික් කෙනාට මග හැරෙනවා. ඒකයි මේ කියන්නේ. එතකොට ඊළඟට බලන්න කියනවා අතකෝ අපරා දේවතා භගවතු සන්තික ඉමං උදානසි. තව දෙවි කෙනෙක් මෙන්න මේ විදිහේ කතාවක් කියනවා. මොකද්ද? සාදුකෝ මාරිස දාන. අර කලින් කියපු හැම එකම කියනවා. දන් දෙන එක හොඳයි. අප්පස්මින්පි සාදු දාන. ටිකක් තියෙනකොට දෙන එකත් හොඳයි. සද්ධායපි සාදු දාන. ශ්‍රද්ධාවෙන් දන් දෙන එක හොඳයි. අපිට ධම්ම ලද්දස්සපි සාදු දාන.
ධාර්මික උපයගත් දෙයකින් දන් දෙනවා නම් ඒක තමයි හොඳ කියලා. දැන් බලන්න මේ එක එක ලක්ෂණ එකතු වෙන හැටි මේ දානයකට. දන් දෙනවා කියන එක තුල තියෙන ඕන ලක්ෂණ. ඒ අවස්ථානුකූලව. මෙතන කියන මොකද්ද? ධාර්මික උපයගත් දෙයින් දාන දෙන එක තමයි හොඳ. මෙතන ලස්සන තියෙනවා යෝ ධම්ම ලද්දස්ස දදාති දානං උට්ටාන වීර්යාදි ගතස්ස ජන්තු අතික්කම්මසෝ වේතරණින් යමස්ස දිබ්බානි ඨානානි උපේති මච්චෝති. කියනවා මේ ධාර්මික උපයගත් දෙයින්, ඒ කියන්නේ දාඩිය මුගුරු වහුල්ලා ධාර්මික හරියම්ප කරගත්ත දෙයින්, උපයාස උපයාගත්ත දෙයින් කෙනෙක් දානයක් දෙනවා. එයා වේතරණී කියන ඒ දුගති ඉක්මවා ගිහිල්ලා සුගති සප සල්ස ගන්න කෙනෙක් වෙනවා කියනවා. දැන් මේක ගොඩාක් දෙනෙක් හිතන දානයක් දෙනකොට දානේ වටිනාකම ඉන්නේ කරන වියදම් කරන ප්‍රමාණය අනුව. වියදම් කරන ප්‍රමාණය දානේ වටිනාකම ලක්ෂයක් දීලා දෙන දානට වඩා කෝටියක් දීලා දෙන දානේ වටිනවා. ඒ වගේ දහස් තමයි තියෙන්නේ. බැලුමට ඒක හරි වගේ තමයි. හැබැයි ඒක නෙමෙයි. සමහරට කෝටිය හම්බ කරන්නේ අධාර්මිකව නම්, අධාර්මිකව හම්බ කරගත්ත දෙයක් නම්, එතකොට ඒ කෝටිය වීදම් කළ දෙන දානේ මහත්ඵල මහනිසංස නැහැ. ඒ දානට වීදම් රුපියල් හරිය හම්බ කරන්නේ ධාර්මිකව නම්, අන්න ඒ දානේ මහත්ඵලයි මහනිසංසයි. දැන් ගොඩාක් දෙනෙකුට මේ අදහසෙන් නැති කොහොම හරි හම්බ කරගන්න ඔන්න කෙනෙක් සත්තු මරන. සත්තු මරලා හරි හම්බ කරගන්න කෝටි ගන්න. දානෙ දෙනවා. සොරකම් කළා හරි හම්බ කරගන්න දානෙ දෙනවා. වැරදි කාම සේවනය කළා හරි හම්බ කරන දානෙ දෙනවා. බොරු කියලා හරි හම්බ කරගන්න දානෙ දෙනවා. නැත්තම් මිත්‍යා ආජීවයෙන් කටයුතු කළා ඔන්න මොන හරි දෙයක් හොයාගෙන දානෙ දෙනවා. එතකොට මේ ඔක්කොම කරලා එතකොට මේ ධාර්මික වැඩපිළිවෙලක් තුලකින් නෙමෙයි දාණයට සුදුසු. ඒ දාන වස්තුව පිළියෙල කරගන්නේ. අධාර්මික විදිහට, කැපසරප් විදිහට නෙමෙයි. එතකොට ඒ නිසා එයා දෙන දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. අපි කල්පනා කරන අපි දෙන දානේ එහෙම නොවිය යුතුයි කියන එක. රුපියල හරි අපි දාණයට යොදවන්නේ ඒදී ධාර්මික උපයගත දෙයක් කරගන්න ඕනේ. නුවණ තියෙන කෙනා එහෙමයි කරන්නේ. දැන් ලංකාවේ රජ කෙනෙක් ඉඳියා මේ රජුරු දැන් භාණ්ඩාගාරේ තියෙන ධන සම්පත් වලින් දාන දෙන එක රජුරන්ට අයිති. ඉතින් මේ රජුරු කල්පනා කරනවා මම මේ දාන දෙනවා තමයි. හැබැයි මේ බදු ගහන සල්ලි වලින් මේ දාන දෙන්නේ. මිනිස්සු හම්බ කරන මුදලෙන් ආදායමෙන් බද්දක් අය කරනවා. රජයට ඒ බද්දෙන් තමයි භාණ්ඩාගාරය පිරෙන්නේ. ඒකෙන් තමයි දාන දෙන්නේ. එහෙම නෙමෙයි. මම හම්බ කළ දානයක් දෙන්න ඕන. මොකද කරන්නේ? ගිහිල්ලා එස්වලාගෙන ගිහිල්ලා කුඹුරක් කපනවා. කුඹුර කපලා ඒ ස්වාමියා ළඟ වැඩ කරලා ඒ හාල් ටිකක් අරගෙන ඇවිල්ලා නෝනත් බිසුණාසෙත් යනවා මේක. ඒව එකතු කරලා දාන දෙන. බලන්න මේ රජුරු කල්පනා කරපු විදිය. රජුරු කල්පනා කරපු විදිය බලන්න. ඇයි මේ කාරණේ තේරුම් ගත්ත නිසා. මේක නොදන්නකම නිසා තමයි බොහෝ දෙනෙක් මහා විදියට දානෙට කියලා සල්ලි මුදල් එකතු කර ගන්නවා. හැබැයි ඒ එකතු කර ගන්න ක්‍රමේ කොයිතරම් ධාර්මිකද කියලා සැකයි. ඒ නිසා මොකද වෙන්නේ? එයා ලොකුවට ලෝකෙම කතා වෙන දෙයක් කරයි. මේ විදිහට මෙයා දානයක් දුන්නා, මේ විදිහ දෙයක් කළා, මේ විදිහ දෙයක් කළා කියලා. හැබැයි ඒ තුල උපදින පින බොහෝම අල්පයි. බොහෝම අල්පයි. ඒ ධාර්මික උපයගත දෙයක් නෙමෙයි. තමයි චාටු බස් කියලා නේ කෙනෙක් ගමන මොන හරි දෙයක් කඩා වඩා ගන්න කියන චාටු බස් කියලා ගන්නවා දානෙට කියලා. එතන ලාමක වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක තුල
අර මහත්ඵල මහානිශංස වෙන පින් රැස් කරගන්න තියෙන අවස්ථාව අඩුයි නැති වෙලා යනවා. වෙනතන අපිට ඔය අනුසර වෙන්න පුළුවන්. අපි තේරුම් ගන්න ඕන දානේ වටිනාකම තීරණය වෙන්නේ වීදම් කරන රුපියල් සත ගණන්ව නෙවෙයි කියලා. අපි තේරුම් ගන්න ඕනේ. දානයට වීදම් කරන කීයක්ද කියන එක මත දානේ වටිනාකම තීරණය වෙන්නේ නැහැ. ඒ දානේ පූජා කරනකොට ඒ තුල දියුණු කරගන්න කුසලයේ මතයි දානේ වටිනාකම තීරණය වෙන්නේ. එයා තුල බලවත් කුසල් උපදින හිතක් නම් තියෙන්නේ. ඒ දානේ මහත්ඵලයි මහානිසංසයි වටිනා එකක්. ඒ බලවත් කුසල උපදින හිතක් නැත්තම් වටිනා එකක් බවට පත් වෙන්නේ නැහැ. දැන් අනේ පිටිතුමා හැමදාම ගෙදර 500ක් ස්වාමීන් වහන්සේ දාන දුන්නා. මුල් කාලේ ඇල්හාලේ වතුයි මස් ව්‍යංජන අතු ප්‍රණීත භෝජන දාන දුන්නේ. පස්සේ කාලේ සිරිතුමාගේ ධන සම්පත් හීන වුණා. ඒ කියන්නේ සල්ලි ගත්ත කට්ටිය දුන්නේ නැහැ. ව්‍යාපාර බලාගත් කට්ටිය නැහැ. කොහොම හරි මිල මුදල් නැති වෙලා ගියා. හැබැයි දාන දෙන එක නතර කරන්නේ. හැබැයි දුන්නේ කාඩියෝදී බතුයි. තීන විදිහට දුන්නා. දවසක් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න සිරිතුමා යනවා. යනකොට සිරිතුමායන් අහනවා සිරිතුමා වෙනදා වගේම දාන දෙනවද කියලා. වෙනදා වගේ දාන දෙන හැබැයි ඉස්සර වගේ ප්‍රණීත විදිහට දානේ හදලා පූජා කරන්න විදියක් නැහැ ස්වාමීනි. කාඩි හොදී බතුයි තමයි දාන දෙන්නේ. ආයි කමන්නේ. දෙන්නේ ගොඩක් වෙන්න පුළුවන්, ටිකක් වෙන්න පුළුවන්. ප්‍රණීත දෙයක් වෙන්න පුළුවන්, ගොරෝසු දෙයක් වෙන්න පුළුවන්. වටිනා දෙයක් වෙන නොටිනා දෙයක් නෑ. හැබැයි දෙන්නේ ශ්‍රද්ධාවෙන් නම් ඒකයි වටින්නේ. ගෞරවයෙන් දෙනවා ඒකයි වටින්නේ. සියතින් දෙනවා ඒකයි වටින්නේ. කර්මඵල අදහගෙන දෙනවා ඒකයි වටින්නේ. අන්න බලන්න. එතකොට වටිනා දානයක වටිනාකම තීරණය වෙන්නේ පින්වත්නි දානේ තුල දියුණු කරගන්න කුසලයේ මතයි. කෙනෙක්ගේ චිත්තඅභ්‍යන්තරයේ දියුණු කරගන්න කුසල් බලය මතයි. නැතු ඒකට දානෙට කොයිතරම් වේදම් කරනවාද කියන කහවණු ගාන රුපියල් 7 ගානක් නෙමෙයි. ඒක නැති වුණාට පස්සේ ඒක තේරුම් ඒක හරියට තේරුම් නැති වුණාට පස්සේ තමයි මේ අධාර්මික හරි කමන්න අර ගාන වැඩි කරගන්න මහන්සි ගන්න. ඉලක්කම ලොක් කරගන්න මහන්සි ගන්න ඒක මෙච්චර පිරිකර දුන්නා මෙච්චර මේවා දුන්නා කියලා. හිතේ කොයිතරම් කුසලයක් වෙන්නද කියලා කල්පනා කරන්නේ නැහැ. ඉතින් අපි තේරුම් අරගෙන අපේ ජීවිතය වගේ අනතුරුපත් කරගන්නේ නැතුව ඉන්න ඕන. උත්සාහ කරන දාන දෙන්න ධාර්මික උපේගතදී. ඒකයි වටින්නේ. ඊළඟට බලන්න තව දෙවි කෙනෙක් කියන අතකෝ අපරා දේවතා භගවතෝ සම්තිකේ ඉවං උදානං උදානිසි. තව දෙවි කෙනෙක් මෙන්න මේ විදි උදානයක් කරනවා. මොකද්ද? සාදුකෝ මාරිස දානං. ඉදුකාන් වහන්සේ දන් දෙන එක හොඳයි. අප්පස්මින්පි සාදු දානං. ටිකක් තියෙන කොටක් දෙන එක හොඳයි. සද්ධායපි සාදු දානං. ශ්‍රද්ධාවෙන් දන් දෙන එකත් හොඳයි. ධම්මලද්දස්සපි සාදු දානං. ධාර්මික උපේගත දෙයකින් දන් දෙන එකත් හොඳයි. අපිච විචිය දානම්පි සාදු. ඒ වගේම තමයි නුවණින් විමසලා කල්පනා කළ දින දානයත් වටිනවා හොඳයි කියනවා. ඔන්න බලන්න. මොකද මෙතන කියනවා විචේය දානං සුගතප්පසත්තං ඒ දක්ඛිනෙය්‍යා ඉද ජීව ලෝකේ ඒතේසු දින්නානි මහප්පලානි බීජානි වුත්තානි යතා සුකෙත්තේනයි කියනවා. නුවණින් විමසලා දෙන දාණය තමයි සුගතයන් වහන්සේ ප්‍රශංසා කළේ කියනවා. කවුරු හරි කෙනෙක් නුවණින් විමසලා දක්ෂිනාර්භ ඒ දක්ෂිනාර්භ පුද්ගලයන් උදෙසා දාණය පූජා කරනවා නම් එයා තමයි මහත්ඵල මහානිසංස වෙන දේ කරගන්නේ කියනවා. ඒ නුවණින් විමසලා දාන දෙන්න හැකියාව නැත්නම් එයාට මහා පිනක් කරගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. දැන් එක තැනක තියෙනවා බලන්න දැන් බුද්ධ දේශනාවේ තියෙන දෙයක් තමයි පුද්ගලික දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි කියනවා සාංගික දාණය. සංඝයා උදෙසා පුදුන දාණය.
එතකොට නුවණින් ඉමසලත් කල්පනා කරන කෙනා අවස්ථාව ලැබෙන හැම වෙලාවකම කල්පනා කරන සංඝයා උදෙසා දානි පූජා කරන්න. පුද්ගලික දානයක් නෙමෙයි. නුවණින් කල්පනා නැති වුණොත් ඒක වෙනවා. එහෙම කරගන්න බෑ. දැන් මේක තේරුම් ගන්න හරි ලස්සන කතාවක් මම කියන බුද්ධ කාලේ වෙච්චි. ඒක අක්කයි නංගි ඉඳියා. මේ අක්කා හරියට මහන්සි වුණා දාන දෙන්න. හරි ශ්‍රද්ධාවන්තයි. බොහොම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේලාට දන්පැන් පූජා කළා. බුද්ධ කාලේ. ඒකට බුද්ධ කාලේ කියන්නේ රහතන් වහන්සේලා වැඩ හිටපු මග්ගපල්ලාවෙන් වැඩ හිටපු ඒ උතුමන් වැඩ හිටපු කාලයක් බොහෝ කොට. ඒත් හැමදාම මේ අක්කා දානි දෙනවා. Tamanට පුළුවන් සමහරට එක නමකට දෙනමකට තුන නමකට හතර පහ නමකට 10 12 නමකට මේ ආදි වශයෙන් දානි දුන්නා. ස්වාමීන් වහන්සේලා ගෙදරට වඩනකොට නංගි එච්චර උනන්දුවක් ගත්තේ නෑ. එතකොට අක්කා කීව නංගිට නංගි ඔහොම ඉන්න එපා යන ගමනට මොකක් හරි කරගනින්. දාන ටිකක්වත් දීපන් නිමන් වගේ. කියලා නංගිට දාන දෙන්න කියලා කිව්වා. නංගි එක දවසක් දානයක් දුන්නා ස්වාමීන් වහන්සේලා වඩම්මලා 8 නමක්. ගෙදරට වැඩිම 8 නමක්. දැන් කාලය ගියාට පස්සේ මේ දෙන්න මනුස්ස ලෝකෙන් චුත වුණා. අක්කා ගිහිල්ලා ඉපදුණා තවතිසාවේ. තවතිසා ඉපදලා ඉන්නකොට එක දවසක් ඒ තවතිසාවේ දිව්‍ය ස්වභාවය ඉක්මවා ගියපු සුන්දර ස්වරූපයෙන් යුතු දේවතාවෙක් ඒ අක්කා ඉදිරියේ පහළ වෙනවා. අහනවා කවුද කියලා. මතක නැද්ද මම ඔබේ නංගි වෙලා ඉඳියා මනුස්ස ලෝකේ. දැන් කොහෙද ඉන්නේ තුසිත දිව්‍ය ලෝකේ. ඔබ ඔය ගිහලා ඉපදුනේ කොහොමද දානේ දීලා? එතකොට මේ අක්කට හරි පුදුම හිතුණා මේ අක්කා වෙච්ච දේවතාවියට. දැන් නංගි දාන දුන්නා කියලා මහා ලොකු දානයක් දුන්නා කියලා මතකයක් නැහැ. අක්කා කල්පනා කරනවා මෙච්චර දාන දුන්න මම මේ තවතිසා උපදින්නටත් දානේ නුදුන්න ඔබ මේ සුසිතේ උපදින්නත් හේතුව මොකක්ද? ඔබ දානෙ දුන්න එක දවසයි දානයක් කියලා දුන්නේත් මගේ කීමට. හේතුව මොකක්ද? එතකොට මේ නංගි ඒ දේවතාවේ විස්තර කරනවා අක්කා දානෙ දුන්න බව හැමදාම. හැබැයි අක්කා දුන්නේ පුද්ගලික දානයි. ප්‍රමාණ කරලා දානෙ දුන්නේ. හැබැයි මම දාන දෙනකොට මම එදා දාන දුන්නේ ඒ විදිහට නෙවෙයි. ස්වාමීන් වහන්සේ 8 නමක් වැඩියා ගෙදරට. නිවසට 8 නමක් දානට වැඩියට ඒ ස්වාමීන් වහන්සේ මාව සමාදන් කළා සංඝයා උදෙසා දාන දෙන්න කියලා. එතකොට මම දානේ පූජා කළේ නිවසට වැඩි 8 නම උදෙසා නෙමෙයි. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය උදෙසා මා විසින් මේ පිළියෙල කර දානේ පූජා කරන පූජා වේවා. ප්‍රමාණ කළේ නෑ. අක්කා දාන දෙනකොට ප්‍රමාණ කළා මේ ස්වාමීන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේලා දෙනමට මේ ස්වාමීන් වහන්සේ 19ට මේ ආදේශ ප්‍රමාණ කළ දාන දුන්නේ. ඒක පුද්ගලික දාන සංඝ උදෙසා පුදුර දානයක් නෙමෙයි. ඒකයි මහත්ඵල මහානිසංස පිනක් රැස් කරගන්න අක්කට බැරි වුණේ. ඒ සංඝයා උදෙසා දානේ දුන්නක විපාක හැටියටයි මම මේ තුසිත දිව්‍ය ලෝකේ උපන්නේ අක්කට තුසිත උපදින්න බැරි වුණේ. බලන්නනේ. නංගිට අර නුවණින් ඉමසලා කටයුතු කළා හොඳම දේ කරගන්න අවස්ථාව ලැබුණා. අක්කට ඒ අවස්ථාව තිබුණා. හැබැයි කල්පනාව හසුරු ගැනීම හැකියාව නැති වෙලා. අපිට කොයිතරම් අවස්ථා මගහැරෙන්න ඇද්ද පින්නතුනි මේ නුවණින් ඉමසන්න පුළුවන් හැකියාව නොමැතිකම නිසා පින් කරගන්න තිබුණා. දැන් මහා මහන්සියක් ගන්නවා දානයක් දෙන්න සමහර වෙලාවට. ඒක නුවණින් ඉමසන හැකියාව නැති නිසා මොකද වෙන්නේ? අර පින කරගන්න තියෙන අවස්ථාව ගොඩාක් අඩු වෙලා යනවා. ගොඩාක් අඩු වෙලා යනවා. අන්තිමට සමහර වෙලාවට පින කරගන්න ගිහිලා පින රැස් කරගන්න නැති තරම්. ඇයි මේ නුවණින් කල්පනා කරන දක්ෂ නැහැ. නුවණින් කල්පනා කරන දක්ෂ නැහැ. නැති නිසා මොකද වෙන්නේ? අර පින කරගන්න තියෙන අවස්ථාව අඩු වෙන්නේ. දැන් අපි කල්පනා කරලා බැලුවොත් බොහෝ දෙනෙක් දානයක් දෙනවා කියලා කියනකොට
අපි තුමු ස්වාමීන් වහන්සේලාට දාන දෙන්න ලැහැත්ති කරගත්ත කියලා. ඉතින් බොහෝ වෙහෙස මාන්තර දින ගණනාවක් තිස්සේ කල්පනා කර සකස් කරන්නේ. දානට පූජා කරනවා මේවා. මේ විදිහට බත් ව්‍යාංජන හදනවා. පිරිකර මේ විදිහට හදනවා. නේද? එතකොට පිරිකර වලට දෙන්නේ මෙන්න මේවා. ඔය විදිහට ඒ දේවල් ගැන මහා කල්පනාවක යෙදෙනවා. හැබැයි දාන දෙනකොට බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මම මේ දානේ පූජා කරන ශ්‍රද්ධාවෙන්ද කරන්නේ. තුන් සිත පහදවාගෙනද කරන්නේ. ගෞරවයෙන්ද මේ දානේ දෙන්නේ. සියතින්ද මම මේ දානේ පූජා කරන්නේ. කර්මඵල විශ්වාස කරගෙනද මම මේ දානේ පූජා කරන්නේ. සීලයක පිළිලාද මම මේ දානේ පූජා කරන්නේ. ධාර්මික උපේගත දෙයකින්ද මම මේ දානේ පූජා කරන්නේ. මේ ආදී වශයෙන් අර කුසලයේ හිතේ වැඩෙන විදිහට කල්පනා කරගන්න එක කරන්නේ නැහැ. අනික් දේවල් ඔක්කොම කරනවා. ඒවන් කරන්න එපා කියනව නෙමෙයි. හැබැයි අපි කල්පනා කළ යුතුම දේවල් මගහරින්න හොඳ නැහැ. ඒකයි මේ කියන්නේ. ගොඩාක් දෙන්න වෙන්නේ ඒක මගහැරෙන ඔක්කොම මගහැරෙනවා. අර අනික ඔක්කොම කල්පනා කරනවා. ඉතින් ඒ කල්පනාවත් එක්ක නෑ කුසල හිතේ වැඩින්නේ නැහැ හරියට. ඉතින් ඔය ආස්සේ මොනෝ හරි දෙයක් වුණාට පස්සේ ඔන්න කාගෙත් එක්ක හරි රණ්ඩුවක් අල්ල ගන්නවා. එහෙම නැත්නම් මොකක් හරි පැටලිල්ලක් හදා ගන්නවා. අන්තිර දානේ කියන දේ ඒ දවස ගැන සිහි කරනකොට යාට ඒ රණ්ඩුව හරි ඒ පැටලිල්ල හරි මොකක් හරි තමයි මතක් වෙන්නේ අර දානය දීලා පින් රැස් කරගත්තා කියන එක නෙමෙයි. ඇයි පින රැස් වෙන්නේ? අපිට කොයිතරම් යනතුරු වෙන්න ඇද්ද පින්වතුනි? කොයිතරම් යනතුරු වෙන්න ඇද්ද? හරියට මේ නුවණින් කල්පනා කරන්න හැකියාව නැතිකම නිසා. දැන් මේ නුවණින් කල්පනා කරනවා කියන හැකියාව බාහිරින් කෙනෙක් දෙන්නේ නැහැ. Taman තුල ඇති කර ගන්න ඕන එක. තියෙන්න ඕන එක. ඒක පුණ්‍ය බලයකින් එන්නේ. ප්‍රඥාවත් එක්ක එන්නේ. ඉතින් ප්‍රඥාව තියෙන කෙනාට තමයි නුවණින් කල්පනා කරන්න හැකියාව වෙන්නේ. ඉතින් එහෙම නැත්තම් අපි තේරුම් ගන්න ප්‍රඥාව දියුණු වැඩ පිළිවෙලක හික්මෙන්ට. නේ? ප්‍රඥාව දිනු වැඩ පිළිවෙල කියන්නේ මොකද? ප්‍රඥාව හොයන්න ඕනේ. මොකද්ද? කුසලයේ හොයන්න ඕන, අකුසලයේ හොයන්න ඕන, නොදන්න දේ ගිහිල්ලා අහගන්න ඕන දන්න කෙනෙක්ගෙන්. ස්වාමීනි කුසල් මොනවද? අකුසල් මොනවද? හරි දේ මොකද්ද? වැරදි දේ මොකද්ද? නේ? ඒ විදිහට කටයුතු කරන කෙනා තුළ නිතින් ප්‍රඥාව වැඩෙනවා. සංසාරෙද්දී අපි ඒක කළේ නැහැ. හෙව්වේ නැහැ ප්‍රඥාව. ඒ නැති නිසා නුවණින් විමසීමේ හැකියාව නැති වෙලා. හැකියාව ඇත්තෙම නැතරම්. ධාර්මික වචනේ හඳුනා ගන්න බැරි තරමටම නුවණින් විමසීමේ හැකියාව දුර්වල වෙලා ගිහිල්ලා. ඉතින් විනාශය වෙන්නේ අපගේ ජීවිතමයි. පිරිහිලා යන්නේ අපගේ ජීවිතමයි. අපේ ජීවිතයයි සැපයෙන් බැහැර වෙලා යන්නේ. දුක් කරා යන්නේ අපේ ජීවිතයමයි. ඉතින් අපි බොහොම පරිස්සම් වෙලා අපේ ජීවිතේ රැක ගන්න ඕනේ. මේ ධර්ම ඉගෙන ගන්න ලැබුණ වෙලාවේ ඒ ධර්මයට අනුකූල ජීවිතය හැඩගසාගෙන. ඉතින් ඒකටයි මේ ධර්මය අපිට මඟ පෙන්වීමක් කරලා දෙන්නේ. දැන් බලන්න මෙතන මේ කියන කාරණානේ. ඉතින් මේව එකින් එක හොඳට හිතට ගත්තොත් අපේ ජීවිතේ කොයිතරම් ලස්සන වේදනේ. මේ සසර පුරාවට අපි කරගන්න බැරි වෙච්ච දේ මේක. මේ ගුණ ධර්ම එකින් එක අපේ ජීවිතය දියුණු කරගත්තේ නැති එක. දැන් මේ තියෙන දේවල් එකින් එක හොඳට අපේ ජීවිත සම්බන්ධ කරගත්තා නම් මෙච්චර දුක් විඳින ජීවිතයක් අපිට දැන් උරුම වෙලා තියෙන්නේ. ඉතින් දැන්වත් අපි හිතට අරගෙන මේ දේවල් අපේ ජීවිතේ හදාගත්තොත් අපි ලස්සන ජීවිතයක් කරා යයි. ඒකයි මේ ධර්මයෙන් අපි කරගත යුත්තේ. ඊළඟට බලන්න තව දෙවි කෙනෙක් කියන හරි ලස්සන කතාවක්. මොකද්ද? අතකෝ අපරා දේවතා භගවතෝ සම්තික ඉමං උදානං උදාරිස්. තව කතාවක් කියන. මොකද්ද? සාදුකෝ මාරිස දානං. නිදුකාන් වහන්සේ දන් දෙන එක හොඳයි. අප්පස්මින්පි සාදු දානං. ටිකක් තියේදී දෙන එකත් හොඳයි. සද්ධායපි සාදු දානං. ශ්‍රද්ධාවෙන් දන් දෙන එකත් හොඳයි.
ධම්ම ලද්දස්සපි සාදු දානං. ධාර්මික උපේගත දෙන දෙයකින් දාන දෙන එකත් හොඳයි. විචේය දානම්පි සාදු. නුවණින් විමසලා දෙන දානයත් හොඳයි. ඊළඟට කියනවා අපිච පානේසුපි සාදු සංයමෝ. සතුන්ට හිංසා කරන්නේ නැත්තම් ප්‍රාණඝාතය කරන්නේ නැත්තම් ඒකත් හොඳයි. සීලය ගැන කියනවා. ප්‍රාණඝාතය කරන්නේ නැත්තම් ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් සතුන්ට හිංසා කිරීමෙන් වළකිනවා නම් ඒකත් හොඳයි කියනවා. දැන් එක තැනක තියෙනවා බුදු දේශනාවක මේ ලෝකේ තියෙනවා කියන දානයක්. දාන පහක් ගැන කියනවා. ඒකක් ගැන මේ විස්තර කරන්නේ. දානයක් තියෙනවා කියන ඒ දානේ දෙන කෙනා මේ ලෝකෙට අප්‍රමාණ විදිහට අභය දෙනවා කියන. බිය නැතිකම දෙනවා කියන. වෛර නැතිකම දාන දෙනවා කියනවා. මොකද්ද? සතුන් මැරීමෙන් වැළකීම තියෙන කෙනා. දැන් හිතලා බලන්න මේ ලෝකේ හැමෝම සතුන් මැරීම වැළකීලා නම් ඉන්නේ. මේ ලෝකේ මිනිසුන්ට බය තැති ගැනීමක් ඇති වෙයිද? අනේ යුද්ධයක් එයි. අනේ මාව මරලා දායි. කවුරු ඇවිල්ලා මට වෙඩි තියයි. නේ? කවුරු ඇවිල්ලා පිහියෙන් අනී. මගේ ජීවිතේ නැති කරයි. මේ ආදී වශයෙන් බී තැති ගැනීම එයිද? නෑ. ඒ සතුන් මරණ පිරිසක් මේ ලෝකේ ඉන්න නිසාමයි ඒ බිය තැති ගැනීම මේ ලෝකේ පවතින්නේ. නේ? මෙහෙන් යුද්ධ, එහෙන් හොරහතුරු කොයි වෙලාව විනාශ කරයිද දන්නේ නැහැ. ඇයි මේ සත්තු මැරීම කියන අකුසලයට එක්ක උපන් භය වෛරයයි. දැන් කෙනෙක් සතුන් මැරීම වළකිනවා නම් එයා මේ ලෝකෙට භය කියන එක දෙන්නේ නැහැ. දෙන්නේ නිභය. අභය කියන එක දෙන්නේ. ඒ වෛරය දෙන්නේ නැහැ. වෛරය නැතිකම දෙන්නේ. දැන් හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට එහෙම භයක් එනවද? ඇයි? බුදුරජාණන් වහන්සේ නිකලෙස් උත්තමේ සතුන් මැරීම වැළකී වාසය කරපු කෙනෙක්. සතුන් හිංසා පීඩා කරපු කෙනෙක් නෙවෙයි. මේ ලෝකෙට අභය දුන්නා. අවෛරය දුන්නා. යම් කිසි කෙනෙක් සතුන් මැරීම වැළකී වාසය කරනවා නම් එයා මේ ලෝකෙට දන් දෙනවා අප්‍රමාණ කොට භය නැතිකම අභය. වෛරය නැතිකම අවෛරය. ඒක මහා කුසල ශක්තියක්, පුණ්‍ය ශක්තියක්. දැන් ඒක කෙනෙක් පුරුදු කරනවා. දැන් තමන් නිසා මේ ලෝකෙට බය තැති ගැනීම ඇති වෙනවා නම් ඒක යහපත් දෙයක් නෙමෙයි. තමන් මේ ලෝකෙට බය තැති ගැනීම ඇති කරන කෙනෙක් නම් යහපත් දෙයක් නෙමෙයි. තමාගේ ජීවිතයත් විනාශය කරාගෙන යනවා. අන්නාගේ ජීවිතය අඳුරේ හෙලනවා. ඉතින් කෙනෙක් නුවණින් කල්පනා කළා නෑ මම මෙහෙම කෙනෙක් වෙන්නේ නෑ. මේ ලෝකෙට බය වෛරය දෙන කෙනෙක් වෙන්නේ නෑ. මම මේ ලෝකෙට අභය දෙන කෙනෙක් වෙනවා, වෛර නැතිකම දෙන කෙනෙක් වෙනවා කියලා. එයා මේ සීලයේ තුල සංවර වෙනවා නම් එයාට තමන්ගේ හිත සතුටු වෙන්න පුළුවන් මම මේ ලෝකෙට අභය දුන්න කෙනෙක්. අවෛරය දෙන කෙනෙක්. එමලන් මේ ලෝකෙ මේ සුන්දර ලෝකයක් බවට පත් වෙන්නේ ඒ වගේ උත්තම පිරිසක් නිසා. භය වෛර ඇති කරන පිරිසක් නිසා නෙමෙයි. භය වෛර දුරු කරන පිරිසක් නිසා. ඒක දුරු කරන්නේ මොකකින්ද? සීලයේ තුල පිහිටා. එවන් සත්වමනේ වලකිනවා මේ විදිය. සොරකමේ වලකිනවනම් ඒත් ඒ වගේ. වැරදි කාමසේවනේ වලකිනවනම්, බොරු කියන එකෙන් වලකිනවනම්, සුරාසූදයෙන් වලකිනවනම් බය තැති ගැනීම මේ ලෝකෙන් දුරු කරනවා යා. අප්‍රමාණ කොට අභය වෛර නැතිකම මේ ලෝකෙට දන් දෙනවා. අන්න එහෙම කෙනෙක් වෙන්න කියනවා. ඒතර කෙනෙක් එහෙම වෙන්න පුළුවන් නම් එයා තමන්ගේ ජීවිතය සුන්දර දෙයක් බවට පත් කරගන්නවා. මේ ලෝකයේ සුන්දර දෙයක් බවට පත් කරනවා. ඒ වගේ කෙනෙක් වෙන්නයි අපි ඕනේ. දැන් තමන් ගැන හිතලා බලන්න මම එහෙම කෙනෙක්ද? මේ ලෝකෙට බය දෙන කෙනෙක්ද? වෛරය දෙන කෙනෙක්ද? නැත්නම් මේ ලෝකෙට අභය දෙන කෙනෙක්ද? අවෛරය දෙන කෙනෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ මේ ලෝකෙට බය තැති ගැනීම වෛර දෙන කෙනෙක් නෙමෙයි. මේ ලෝකෙට අභය දෙන පිරිසක්.
මේ ලෝකෙට අවෛරය දෙන පිරිසක්. සැබෑම බුදුරජාණන් ශ්‍රාවකයා හිම කෙනෙක්. එහෙම නැත්තම් එයා ශ්‍රාවක කියන සුදුසු නැහැ. ශ්‍රාවකයන් සුදුසු නැහැ. ඒ ඉලක්කය කරා යන්න අපි උත්සාහ කරන්න ඕනේ ශාපින්නතුනි. ඒ බුදුරජාණන්සේ පෙන්නපු පුද්ගලයෙක් වෙන්න. ඒතර මේ දෙවි කෙනා කියන්නේ මොකද්ද? ඒ විදිහට සතුන්ට හිංසා කිරීම වළකිනවා නම් ඒකත් හොඳයි කියනවා. බලන්න කොයිතරම් හොඳ දේවල්ද මේ දෙවිවරු මේ කතා වුනේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ විදිහට එක එක අදහස් කියලා ඉවරනාට පස්සේ දෙවි කෙනෙක් මෙහෙම කතාවක් අහනවා. මොකද්ද? අතකෝ අපරා දේවතා භගවන්තං ඊතදවෝච. බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් මෙහෙම ඇහුවා. කස්සනුකෝ භගවා සුභාසිතන්ති. භාග්‍යතුන් වහන්සේ කවුරු කියපු දේද හොඳම දේ? එනේ අපි ගොඩක් අදහස් කිව්වනේ. මොනවද? එක්කෙනෙක් කීවා දන් දෙන එක හොඳයි කියලා කිව්වා. ඊළඟ කෙනා කීවා දන් දෙන එක හොඳයි. හැබැයි ටිකක් තියදී දෙන එක තමයි හොඳ. ඊළඟ කෙනා කීවා දන් දෙන එක හොඳයි. ටිකක් තියදී දෙන හොඳයි. හැබැයි ශ්‍රද්ධාවෙන් දන් දෙනවා තමයි හොඳ. ඊළඟ කෙනා කීවා දන් දෙන එක හොඳයි. ටිකක් දෙන එකත් හොඳයි. ශ්‍රද්ධාවෙන් දෙන එකත් හොඳයි. හැබැයි ධාර්මික උපේගත දෙන දෙයින් දෙන දානෙ තමයි වටින්නේ. ඊළඟ කෙනා කීවා දන් දෙන එක හොඳයි, ටිකක් දෙන එකත් හොඳයි, ශ්‍රද්ධාවෙන් දෙන එකත් හොඳයි, ධාර්මික දෙයින් දෙන දානයත් හොඳයි. හැබැයි නුවණින් විමසලා දෙන දානය තමයි වටින්නේ. අන්තිමට කෙනෙක් කිව්වා මොකද්ද? දන් දෙන එක හොඳයි, ටිකක් දෙන එකත් හොඳයි, ශ්‍රද්ධාවෙන් දන් දෙන එකත් හොඳයි. ඊළඟට ධාර්මික උපේගත දෙයින් දාන දෙනවා නම් ඒකත් හොඳයි. නුවණින් විමසලා දෙන දානයත් හොඳයි. හැබැයි සතුන් මැරීම වලකින්න පුළුවන් නම් ඒකත් හොඳයි. මේක තමයි මේ අදහස් ටික. එතකොට බුදුරජාණන් හරි ලස්සන උත්තරයක් දෙනවා ඒ දෙව් පිරිසට. මොකද්ද කියන්නේ? සබ්බා සංඝෝ සුභාසිතම් පරියායන. ඒ පරියායට අදාළව ඒ ඔබ හැම එකක්ම කීවේ යහපත් දේවල්මයි. අපිච මම අපිසුනාත. ඉතින් මගේ අදහසත් අහන්න කියනවා. මොකද්ද කියන්නේ? සද්දාහි දානං බහුදා පසත්තං දානං චකෝ ධම්ම පදංච සෙය්‍යෝ පුබ්බේචහි පුබ්බතරේහි සන්තෝ නිබ්බාන මේ වජ්ජගමුං සපඤ්ඤාති. කියනවා ශ්‍රද්ධාවෙන් දන් දෙනවා කියලා කියන කාරණේ හැමතැන ප්‍රශංසා ලබන දෙයක් කියනවා. දානංචකෝ ධම්ම පදංච සෙය්‍යෝ. ඒ වුණාට දන් දෙනවා කියන කාරණට වඩා වටින්නේ නිවන අවබෝධ කරනවා කියන දෙයයි කියනවා. ඔන්න බලන්න. වටින්නේ දානය නෙමෙයි නිවන අවබෝධයයි. ඒ නිසා තමයි කියන පුබ්බේචහි පුබ්බතරේහි සන්තෝ නිබ්බාන මේ වජ්ජගමුං සපඤ්ඤාති. ඒ නිසා තමයි අතීතයේ සිටම නුවණ තියෙන කෙනා නිවන අවබෝධ කරන්න කල්පනා කළේ කියන්නේ. නුවණ තියෙන කෙනා ඒක දානය දීලා නවතින නෙවෙයි කල්පනා කරන්නේ. මොකද්ද? නිවන කරා යන්නයි. ඒක තැනක හරිය ලස්සන විස්තරයක් තියෙනවා ජාතක කතාවක. ඒ ජාතකයේ විස්තරයේ තියෙනවා අපගේ මහා බෝසතාණන් වහන්සේ ඇත් රජෙක් වෙලා උපදිනවා. ඇත් රජෙක් වෙලා උපදිද්දී මේ ලස්සන දල දෙකක් තියෙන මේ ඇතාට. එතකොට දවසක් වනාන්තරේ ඇවිද යන මිනිස්සෙක් වනාන්තරේ අතරමං වෙලා බොහෝ දුකටපත් වෙලා ඉන්නවා. මේ ඇත් රජා තමයි පිහිට වෙන්නේ. එතකොට මේ මිනිස්සයා පාර පෙනෙනව නැවත ගමරට බලා යන්න. හැබැයි කියනවා මේ මං ඉන්නවා කියලා කියන්න එපා. මේ වගේ ඇතෙක් ඉන්නවා මේ වනේ කියලා කියන්න එපා කියලා. ඒ මිනිස්සයා අසත්පුරුෂයි. ඒ මිනිස්සයා වෙලා ඉඳී දේවදත්ත.
ඒක ටික දවසක් ගිහිල්ලා මේ මිනිස්සයා ආයෙත් එනවා මේ බෝසතාණන් වහන්සේ වාගෙන මේ අත් රජා. ස්වාමීන් දිව්‍යත් වෙන්න විදියක් නැහැ. දල දෙකෙන් කොටහක් දෙන්න බැයිද? කෑලි දෙකක් කපලා දෙනවා. ඒක ගිහිල්ලා විකුණගෙන ආයෙ ටික දවසින් ආයෙනවා. තව කෑලි දෙකක් කපාගෙන යනවා. ඉතින් බෝසතාණන් වහන්සේ මේ අත් රජේ තිරිසන් හතෙක් වෙලා බලන්න. දල දෙක දෙනවා. මුලින්ම කපලා. ආයෙ ටික දවසකින් ආයෙත් එනවා. දැන් දල අර චුට්ට එළියට තියෙන්නේ. ඉතින් අර ආයුධයක් අරගෙන ඇතුළට ඇනලා අර දල දෙක මුලින්ම උදුරගෙන යනවා. මේ වේදනා ඉවසගෙන මහා බෝසතාණන් වහන්සේ දල දෙක දන් දෙනවා. ඒකට මේ විස්තරේ තියෙනවා ඒ බෝසතාණන් වහන්සේ කරන විස්තරය. ඇයි මේ දල දෙක දන් දුන්නේ කියලා. අහන දල දෙකට කැමති නැති ඉඳන්ද කියනවා. නෑ මම දල දෙක මට ප්‍රියයි කියනවා. හැබැයි ඊට වඩා මට ප්‍රියයි නිවන කියනවා දෙය කියනවා. විමුක්තිය කියන දේ මට ප්‍රියයි කියන මේ දල දෙක අල්ලගත්තොත් ඒ මුක්තිය කරා යන්න බෑ. ඒ විමුක්තිය කරා යන මාර්ගයේ පූර්ණ කරන ගුණ ධර්ම දානය කියන එක. උත්තරීතර වන්නේ ඒ නිවනයි මුක්තියයි. අන්න බලන්න කල්පනා කරපු විදිය. ඒකට ඒ අදහසට ඉන්න කෙනා දානෙ නොදී ඉන්නේ දාන දෙනවා. හැබැයි එතනින් නවතින කෙනෙක් නෙමෙයි. එතනින් නවතින කෙනෙක් නෙමෙයි. ඉතින් අද කාලේ බොහෝ දෙනෙක් ධර්මයේ හැසිරෙනවා කියන තැනකට මහාලුවට කතා කරන්නේ දානය ගැන විතරයි. එතනින් එහා දෙයක් ඇත්තෙම නැහැ. නැතිද ගන්නට. මහා පිංකම කරා කියන තැන කියනකොට කතා වෙන්නෙම දානයක් දුන්න එකක් ගැන. එතනින් එහා දෙයක් ඇත්තෙම නැහැ. සීලයක් ගැන නැහැ. භාවනාවක් ගැන කතාවක් ඇත්තෙම නැහැ. කතාවක් ඇත්තෙම නැහැ. හේතුව ඇයි? මේ වටිනාකම තියෙන ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැති නිසා තමයි අර දානේ දුන්න තැනින් නවතින්නේ. හිතන් ඉන්නේ දාන දුන්නා මොකෝම හරි කියලා. දාන දෙන එක හොඳයි. දාන දෙන නරකයි කියනවනේ. ඉතින් බුදුරජාන් දේශනා කරේකනේ සද්ධාහි දානම් බහුදා පසත්තං. ශ්‍රද්ධාවෙන් දන් දෙනවා කියන දේ හැමදා ප්‍රශංසා ලබන දෙයක් කියනවා. එතකොට නුවණ තියෙන කෙනා දන් දෙන කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි එතනින් නවතින්නේ නැහැ. මොකද උද්දේශනාවකින් දානංචකෝ ධම්ම පදංච සේයු. දානීට වඩා උත්තරීතර වන්නේ අමා මහ නිවනයි. එතකොට දාන දීලා ඒ දානෙ මුල් කරගෙන නිවන කරා යන වැඩපිළිවෙල හදා ගන්නවා. මග නවතින කෙනෙක් වෙන්නේ. දැන් බලන්න මේ බුද්ධ ශාසනයේ හිටපු හොඳට දන් දුන්න කෙනෙක් තමයි විශාකා කියලා කියන්නේ. ඒතර විශාකා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වරයක් කියලාන ස්වාමීනි මට වරයක් දුන්න මැනම. බුදුරජාණන් කියා හිටනවා විශාකා තථාගතවරු වර දෙන්නේ නැහැ. ස්වාමීනි එකක වෙන්න පුළුවන් දෙයක් ඉල්ලන්නම්. එහෙනම් ඉල්ලන්න. ඊට පස්සේ විශාකා වරදාන හැටියට ඉල්ලන්නේ මොකද්ද? දානෙ දෙන්න අවස්ථා 8ක්. ආගන්තුක දානෙ දෙන්න, ගමික දානෙ දෙන්න, ගිලන් දානෙ දෙන්න, ගිලන් උපස්ථාන දානෙ දෙන්න, ගිලන් පස දෙන්න, කැඳ දානෙ දෙන්න, වැසිසලු පූජා කරන මේ ආදී වශයෙන්. අවස්ථා 8ක්. එතකොට මේ විස්තරේ විශාකාව විස්තර කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන විශාක ඔබට තියෙන යහපත මොකද්ද මේකේ? ඇයි මෙහෙම කරන්නේ කියනවා. එතකොට විශාකා විස්තර කරනවා. ඒ විස්තරේ අන්තිමට තියෙනවා. ස්වාමීනි ස්වාමීන් වහන්සේලා අපවත් වුණාට පස්සේ සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උන්වහන්සේලාගේ භව ගමන ගැන.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් නම් පිරිනුවම් පාව දාලා අනාගාමී තහවල් බ්‍රහ්ම ලෝක උපන්න මගපල් ලැබුත් මේ විදියයි කියලා දේශනා කරනවා. එතකොට මම කරන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා අහනවා කියන ස්වාමීනි ඔය බුදුරජාන් වහන්සේ කියපු ස්වාමීන් වහන්සේ යම් ස්වාමීන් වහන්සේ නමක් ගැන කියා හිටියද ඒ ස්වාමීන් වහන්සේ මේ සවැත් නුවරට වැඩම කරලා තියෙනවද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වොත් වැඩම කරලා තියෙනවා කියලා මම සතුටු වෙනවා කියනවා. කොහොමද? ඒකාන්තයෙන්ම එක්කෝ ඒ ස්වාමීන් වහන්සේ මං පූජා කරපු ආගන්තුක දානයක් වළඳලා තියෙනවා. එහෙම නැත්නම් ගමික දානයක් වළඳලා තියෙනවා. නැත්නම් ගිලන් දානයක් වළඳලා තියෙනවා. නැත්නම් මම පූජා කරපු බෙහෙත් ටිකක් වළඳලා තියෙනවා. එහෙම නැත්නම් මම පූජා කරපු වැසිසලුවක් පිළි අරගෙන තියෙනවා. නැත්නම් කැඳ දානයක් හරි වළඳලා තියෙන්න ඕනේ. කියලා තමන් අර දුන්න දානය ගැන සිහි කරනවා කියනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ මේ කල්පනාව තුළ මගේ හිත ප්‍රමුදිත භාවයට පත් වෙනවා. ප්‍රමුදිත භාවයට පත් වෙන හිත ප්‍රීතියට පත් වෙනවා. ප්‍රීතියට පත් වෙච්ච කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනකොට හිත සැපයට පත් වෙනවා. සැපයට පත් වෙනකොට සමාධියට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේට කියා හිටන විශාකා ස්වාමීනි භාගතුන් වහන්සේ මේක තමයි මගේ ඉන්ද්‍රිය භාවනාව. මේක තමයි මගේ බල භාවනාව. මේක තමයි මගේ බොජ්ජංග භාවනාව. බුදුරජාණන් සාදු සාදු විශාකා කියලා අනුමෝදන් වෙනවා. බලන්ට විශාකාවගේ හැටි. දානි දුන්නා. දාන දෙන එක මග හැරෙන්නේ හොයා ගිහලා දාන දුන්නේ. අද කාලේ කෙනෙක් එහෙම ගිහිල්ලා දාන දෙන්න අවස්ථාව හොයයිද? එimhe කල්පනාවක් තියන්නේ නැහනේ. කල්පනාවක්වත් තියන්නේ නැහැ. විශාකාව දුටුවා මේ විදිහට දාන දෙන්න අවස්ථාව මට තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා ඉල්ලා හිටියේ ඒකයි. හැබැයි දානේ දුන්නේ එතනින් නවතින්න නෙමෙයි මම මහා දානපතිනිය කියලා කියව ගන්නට කියන එක නෙමෙයි. නිවන කරා යන්න උමනා විදියට තමන්ගේ මාර්ගය දියුණු කරගන්නට. එමණ්ඩේ දානේ දුන්නා ඒ මුල් කරගෙන විශාකාව තමන්ගේ නිවන් මගයි හදාගත්තේ. ඒකනේ බුදුරජාණන් සාදු සාදු විශාකා කියලා අනුමෝදන් වුණේ. සාදු සාදු විශාකා කියලා අනුමෝදන් වුණේ ඒ නිසා. එතකොට බලන්න පින්නතුනි අර විශාකාව කරපු දේ එතන. දෙයට දානි දුන්නා. දාන දීලා ඉවරලා හිත පිරෙන්න දානවා. ඒ දුන්න දාණයෙන් ඉතින් නැවතුනේ නැහැ. මොකද්ද කරේ? ඒ මුල් කරගෙන තමන්ගේ නිවන් මඟ දියුණු කරගන්න වැඩ පිළිවෙල හදාගත්තා. හේතු තමයි විශාකාවට තියෙන මේ වැටහීම බුද්ධ වචනය ගැන. මොකද්ද? වටින්නේ අමා මහ නිවනයි. ඒ නිවන කරා යන ගමන් මාර්ගයේ ඒ මාර්ග උදව්වක් කරගන්න මේ දාන ආදී පින්කම් කළ යුත්තේ කියන. දාන දීලා නවතින තැනක් නෙමෙයි මේ ධර්මයේ කියන දේ. අපි යෝක තේරුම් ගන්න ඕනේ පින්නතුනි. ඒක තේරුම් ගන්න මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ අපි ඉගෙන ගත්ත කාරණේ ගැන. දානෙ දෙන්න හොඳට ශ්‍රද්ධාවෙන් තමන් තියෙන හැටි නුවණින් කල්පනා කරලා ගෞරවයෙන් හොඳට සිල්වත් වෙන්න. ඒ දාන ආදී පින්කම් කරන අපි කල්පනා කරන අපේ මූලික ඉලක්කය තියෙන්න ඕනේ මොකක් කරන්නද? නිවන කරා යන්නයි. සාතුන් වහන්සේ අපිට මඟ පෙන්වුවේ අන්නේ දේ කරගන්න. ඉතින් අපි මේ ධර්ම ඉගෙන ගන්න ලැබුණ බොහෝම කලාතුරකින් අපිට මේ ධර්ම ඉගෙන ගන්න ලැබෙන්නේ. ඉතින් අපි වාසනාවන්ත උනායි ධර්ම ඉගෙන ගන්නට, ධර්ම ඉගෙන අහන්නට. ඉතින් ලැබුණ වෙලාව අපි හිතට අඩුතන අදහසක් කර ඇති කර ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වෙන අප මේ දෙයයි කළ යුත්තේ. ඒ අමා මහ නිවන කරා යන්ටයි මේ ගුණ ධර්ම සියල්ල දියුණු කරගත යුත්තේ කියලා. ඉතින් අප සියලු දෙනාට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට පිළිසරණ කරගෙන යමා මහ නිවන අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය නමෝ. අද මේ සතියන්ති සීල භාවනා වැඩසටහනේ මේ උදෑසන විකාශන දායකත්වයේ දරලා තියෙන්නේ ඉතාලියේ පදිංචි ප්‍රදීප් මංජුල
වස්සලා, තුලාජ්, කිනූෂා, ඒ වගේම ශාන්ත, ශිරානි, හේමාල් යන ඇතුළු පවුල සීලු දෙනා, ඒ වගේම ශ්‍රී ලංකාවේ පදිංචි ලලනා, චම්පා, කුමාරි, ශිරෝමණී ඒ පින්නතුන් ඇතුළු පවුල සීලු දෙනා විසින් ඉතින් අද මේ උදෑසන ධර්ම දේශනාව සිද්ධ කිරීමෙන් රැස් කරන්ට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. පින් කැමති සියලුම දෙවියන්ට දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ ධාර්මික දිව්‍ය රැකවරණය පිහිට ආරක්ෂාව මේ පින්වත් සීල දෙනාට අද දවසේ මේ දායකත්ව දරපු සීල දෙනාට සලසා දෙත්වා. පිනෙන් සතුටු වන දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. වහවහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මිය පරලොවන්ට යෙදුණු WK සිරිසේන පියාණන්ට පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඒ වගේම අද දවසේ මේ දායකත්වයේ දරූ පින්තුන් සියලු දෙනා නමින් මිය පරලොවන්ට යෙදුණු සියලු ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන්ව ඒ පින්වත් සියලු දෙනාගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ 78 වෙනි ජන්මදිනයේ සමරන එස්.ඒ. මල්ලිකා පෙරේරා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ 56 වෙනි ජන්මදිනය අදන ජී.ජී. ශාන්ත මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම ගයානි මැදවත නැගණියට ඒ වගේම චමිල වික්‍රම මහතාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම අද දවසේ විදායකත්වයේ දරපු ඒ පින්වත් සියලු දෙනාටත් ඒ පින්වතුන්ගේ මව්පිය වරුන්ටත් ඒ වගේම සහෝදර සහෝදරියන් ඇතුළු ඒ පවුල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ දායක සඳහා උපකාර කළා වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් මේ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සපවත් වේවා. ඒ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම කොරෝනා වසංගත හේතුවෙන් රෝගාතුර සිටින ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාව බලයෙන් මේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේ මහමෙවුනා වාසී ලෝ වාසී සීලූ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පවිදි අපේක්ෂක දුවා දරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණු මේ පින්වත් සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට මේ පුණ්‍යානුභාව බලෙන් සියලු යහපත සැලසේවා. සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශ්‍රී සද්ධර්මයේ ඉගෙනගෙන පින්දහම් රැස් කරගෙන අමා මහ නිවන අවබෝධ කරගන්නට මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්නතුනේ පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසාත් අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා
පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයෝ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඉතින් පින්වතුනි අද දවසේදී මේ සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ ඔබට සමීප කරන්නට බැතිපර විකාශන දායකත්වය ලබා දුන්නේ. අද දින 78 වෙනි ජන්මදිනයේ දින SA මල්ලිකා පෙරේරා මෑණියන්ට සහ 56 වෙනි ජන්මදිනයේ දින GG ශාන්ත මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම පිණිස ඉතාලියේ පදිංචි ප්‍රදීප් මංජුල ඒ වගේම වත්සලා දුලාජ් ගිනුෂා යන අය වගේම ශාන්ත ශිරානි හේමල් යන අයතුළු ඒ පවුලේ සීලම දෙනා ඒ වගේම ශ්‍රී ලංකාවේ පදිංචි ලලනා චම්පා කුමාරි ශිරෝමණි යන දියණියන් ඇතුළු ඒ පවුලේ සීලම දෙනා විසින් ඉතින් පින්වතුනි අපි සූදානම් වෙන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ අද උදෑසන කාලේ වැඩසටහනෙන් කෙටි විරාමයක් ලබා ගන්න. ඉතින් විරාමයෙන් අනතුරුව පුළුවන්කම තිබෙනවා ඔබට අද දවසේ උදෑසන කාලයේදී භාවනාව ප්‍රගුණ කරන්න ඒ උතුම් වූ භාවනාවන් සඳහා අනුශාසනාවන් සමග සහසම්බන්ධ වන්නට. රූපවාහිනිය කල්න මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය සමග ලක්විරු ගුවන්විදුලිය සමග දිගටම රැඳී සිටින්න. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.